ආයුබෝවන් දුවේ පුතේ ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය යටතේ 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම ගැන සාකච්ඡා කරන්න දුවල පුතාලාට ඒ ගැන කියලා දෙන්නත් තමයි අද අපි මේ වැඩසටහනෙන් එකතු වෙන්නේ. මේ වැඩසටහනට මාත් එක්ක එකතු වෙනවා කොළඹ විවේකානන්ද ජාතික පාසලේ නිමාල් මුණසිංහ ගුරුතුමා. ආයුබෝවන්. දුවේ පුතේ ව්‍යාපාර පසුබිම කියන පාඩම කාල පරිච්ඡේද 50කින් ආවරණය කරන පාඩමක්. ඒ කියන්නේ බොහොම වැදගත් පාඩමක්. ඉතින් පැයක කාල සීමාවක් ඇතුළත අපි උත්සාහ කරන්නේ දුවල පුතාලට උපරිමයෙන්ම මේ පාඩම අවබෝධ කරලා දෙන්න. ඉතින් මේ පාඩම පටන් ගැනීමේ ප්‍රවේශයක් හැටියට මම කැමතියි කතා කරන්න ඇයි අපේ දූලා පුතාලා ව්‍යාපාර අධ්‍යයනයේ විෂයක් හැටියට ඉගෙන ගන්න තෝරගත යුත්තේ කියලා. ඉතින් මම නිමල් ගුරුතුමාගෙන් අහන්න කැමතියි ඇයි මේ විෂය අපේ දූලා පුතාලා තෝරගන්න ඕනේ? ඇත්තටම මේ විෂය ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය දරුවන් තෝරගන්න කරුණු කාරණා රාශියක් පෙළගස්වන්න පුළුවන්. ඒ අතර විශේෂ වැදගත්කමක් තියෙන කාරණා තමයි අපි මුලින්ම කතා කළ යුත්තේ. පළවෙනි කරුණ තමයි සාර්ථක පාරිභෝගික හා සාර්ථක පුරවැසියෙක් වීමට අවශ්‍ය හැකියාව ලැබෙනවා. දෙවෙනි කරුණ තමයි Tamanටම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නිපුණතාවය නැත්නම් අවශ්‍ය දැනුම ලැබෙනවා. තුන්වෙනි කරුණ තමයි කළමනාකරණය කියන විෂය හැදෑරීමටත් කළමනාකරණය කිරීමටත් කරගැනීමටත් Tamanට හැකියාව ලැබෙනවා. ඊළඟ කරුණ තමයි රැකියාවක් කිරීමට අවශ්‍ය නිපුණතාවය මේන් ගොඩනැන් වෙනවා. තුන්වෙනි කරුණ තමයි හොඳ ආදායම් මට්ටමක් උපයා ගැනීමටත් ළඟා කර ගැනීමටත් ඒ මගින් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් හැකියාවක් ලැබෙනවා. දරුවන්ට නැත්නම් මේ විෂය තෝරා ගැනීමෙන් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබීමක් තියෙනවා. ඒ වගේම හොඳයි නේද ජනනිමිස් අපි සාකච්ඡා කරොත් ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර සංකල්පය යන කුමක්ද කියන මාතෘකාව යටතේ. ඔව්. අපි ව්‍යාපාරයක් ගැන කතා කරනකොට අපිට කියන්න පුළුවන් මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා ඉදිරිපත් කෙරෙන ඕනම කටයුත්තක් ව්‍යාපාරයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මේක අපේ බොහොම පුළුල් සංකල්පයක්. ව්‍යාපාරයක් අපි මෙහෙම නිර්වචනය කරන්නත් පුළුවන්. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම අපිට ව්‍යාපාරයක් හැටියට හඳුන්වන්නත් පුළුවන්. නමුත් වර්තමානයේ ගත්තාම නිෂ්පාදිතයක් ඒ කියන්නේ භාණ්ඩ හා සේවා විතරක් නෙමෙයි අද මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා ඉදිරිපත් වෙන්නේ. ඊට වඩා බොහෝ දේවල් තියෙනවා අපි ඒ ගැන මේ පාඩමේදී කතා කරමු. ඒත් එක්කම ව්‍යාපාරයක් අර්ථ දැක්වුවොත් අපිට කියන්න පුළුවන් මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා ඉටු කරනු ලබන ඕනෑම කටයුත්තක් අපිට අද ව්‍යාපාරයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි දැන් ව්‍යාපාර සංකල්පය ගැන කතා කරනකොට අපිට ඒකෙදි හමු වෙනවා අවශ්‍යතා සහ උවමනා කියන වචන දෙක. සංකල්ප දෙක ඇත්තටම. අවශ්‍යතා සහ උවමනා අර්ථ දක්වන්නේ කොහොමද සර්? ඔව් ඇත්තටම උවමනාවක් කියන්නේ අවශ්‍යතාවයක් කියන්නේ මිනිසා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් අපි අවශ්‍යතාවයක් කියලා නිර්වචනය කරනවා. නැත්නම් අර්ථකථනය කරනවා. ඒ වගේම දැන් අපි බලමු ජනනිමිස් මොකක්ද උවමනාවක් කියලා කියන්නේ කියලා. ඔව්. උවමනා ගැන කතා කරනකොට දුවේ පුතේ අවශ්‍යතාවයන් සපුර ගන්න යොදා ගන්න පුළුවන් විවිධාකාර ක්‍රමයන් විවිධ දේවල් තමයි අපි උවමනාවන් හැටියට හඳුන්වන්නේ. ඉතින් ඇත්තටම අවශ්‍යතා සහ උවමනා ගැන කතා කරද්දී අවශ්‍යතා අරස කිව්වා වගේ ශාරීරිකව සහ මානසිකව පැන නගිනවනේ. ඉතින් ඒ ශාරීරිකව හා මානසිකව පැන නගින අවශ්‍යතාවයන් සපුර ගන්න විවිධාකාරයේ උවමනා නිර්මාණය වෙලා තියෙනවා. අවශ්‍යතාවයක් හැටියට අපි උදාහරණයක් හැටියට අවශ්‍යතාවය බඩගින්න එහෙම නැත්නම් ආහාර අවශ්‍යතාවයක් හැටියට ගත්තොත් අපි හැමෝටම ආහාර අවශ්‍ය වෙනවා. ඉතින් නමුත් අපේ ආහාර අවශ්‍යතාවයට අපේ කුසගින්න කියන අවශ්‍යතාවයට අපි පාවිච්චි කරන දේවල් විවිධයි. කෙනෙක් කුසගින්න නිවා ගන්න බත් පාවිච්චි කරද්දී බත් කෑමට ගනිද්දී තව කෙනෙක් ඉන්දියාප්ප එහෙම නැත්නම් තෝසේ ආදී විවිධාකාර දේවල් පාවිච්චි කරනවා. ඉතින් අවශ්‍යතා හා උවමනා අතර බොහොම වෙනස්කම් තියෙනවා. තව උදාහරණ ගැන අපි කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් ඇඳුම් පැළඳුම්. අපිට ඇඳුම් පැළඳුම් අවශ්‍ය වෙනවා. ඒත් එකම නිවාස වාසස්ථාන ඒකත් අපේ අවශ්‍යතාවයක්.
නමුත් ඒ අවශ්‍යතාවයන් සපුර ගන්න මිනිස්සු විවිධාකාරයේ උවමනාවන් පාවිච්චි කරන්නේ. උවමනා නිර්මාණය වෙලා තියෙනවා. කෙනෙක් මන්දිරයක ජීවත් වෙද්දී තව කෙනෙක් තට්ටු නිවාසික ජීවත් වෙනවා. ඇඳුම් කියන අවශ්‍යතාවයට දැන් කෙනෙක් සාරියක් අඳිද්දී තව කෙනෙක් ගවුමක්, කමිසයක් වගේ දෙයක් පාවිච්චි කරනවා. ඉතින් එතකොට අවශ්‍යතා හැමෝටම පොදුයි. හැමෝටම අවශ්‍යතා පැන නගිනවා සහ අවශ්‍යතා ගත්තාම බොහොම සරලයි. මොකද අපි ආහාර කියන එක ගත්තොත් අවශ්‍යතාවයේ බඩගින්න හැමෝටම බඩගින්න ඇති වෙනවා. හැබැයි බඩගින්නට මිනිස්සු පාවිච්චි කරන දේවල් බොහොම විවිධයි. මුළු ලෝකෙම ගත්තාම අපිට මෙච්චරයි තියෙන්නේ මේ කෑම වර්ග කියලා අපිට කියන්න බෑ. මොකද ඒ තරමටම උවමනාවන් හැදිලා තියෙනවා. ඉතින් අපි මේ දෙක අතර වෙනස කතා කරනවා නම් අවශ්‍යතා කලින් කිව්වා වගේ අවශ්‍යතා පොදුයි. අවශ්‍යතා සරලයි. අවශ්‍යතා සීමිතයි. නමුත් උවමනා ගැන කතා කරනකොට උවමනා අසීමිතයි. උවමනා සංකීර්ණයි. ඒ වගේම උවමනාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් එතකොට අනිත් එක ව්‍යාපාරිකයෝ මේ උවමනාවන් දිහා බලලා ඒගොල්ලෝ විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළඳපොළට ඉදිරිපත් කරනවා. උවමනාවන් ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඒත් එක්කම සමාජ තත්ත්වයන් අනුව උවමනාවන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මං හිතනවා අපේ දූල පුතාලට තේරෙනවා ඇති උවමනා සහ අවශ්‍යතා අතර වෙනස්කම් තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ මේක ප්‍රශ්නයක් විදිහට අපි දැකලා තියෙනවා. ප්‍රශ්න පත්‍රවල නිරන්තරයෙන්ම ඉදිරිපත් වෙන ප්‍රශ්නයක් තමයි උවමනා සහ අවශ්‍යතා අතර වෙනස සහ ඒවට උදාහරණ දක්වන්න කියන එක. ඉතින් අපි උවමනා ගැන කතා කරානේ. අපි චුට්ටක් දරුවන්ට පැහැදිලි කරමුද කොහොමද මේ පුද්ගලයෝ අවශ්‍යතා සහ උවමනා සපුර ගන්න ආකාර කියලා. ජනනි මිස් මේ අවශ්‍යතා සහ උවමනා සම්පූර්ණ කරගන්න නැත්නම් සපුර ගන්න ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි ස්වයං නිෂ්පාදනය තුලින් සපුර ගන්නවා. දෙවෙනි කරුණ තමයි හිඟමන් යැදීම තුලින් සපුර ගන්නවා. තුන්වෙනි කරුණ තමයි සොරකම් කිරීම තුලින් සපුර ගන්නවා. ඊළඟ කරුණ තමයි අපි කියනවා එක්ස්චේන්ජ් නැත්නම් හුවමාරුව එහෙම නැත්නම් මිලදී ගැනීම තුලින් මෙන්න මේ අවශ්‍යතා හා උවමනා සම්පූර්ණ කරගන්නවා. මේ ආදී ක්‍රම තුලින් තමයි මොවුන් තමන්ගේ උවමනා සහ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ. ඊළඟට ජනනි මිස් අපි බලමු මොකක්ද ඉල්ලුම හුවමාරුව ගනුදෙනු යන සංකල්ප පිළිබඳ පොඩි අවබෝධයක් අපි ලබා ගනිමු. ඔව්. ඉල්ලුම ගැන කතා කරනකොට දුවේ පුතේ ඉල්ලුම කියන්නේ මිලදී ගැනීමේ හැකියාවක් එක්ක බැඳුණු කැමැත්තක්. ඒ කියන්නේ ක්‍රය ශක්තිය. කෙනෙක්ට දෙයක් ඉල්ලන්න නම් කෙනෙක් දෙයක් භාණ්ඩයක් ඉල්ලුම් කරන්න නම් එයාට මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ. ඒත් එක්ක මිලදී ගැනීමේ හැකියාව විතරක් තිබිලා මදි. එයාට ඒක ගන්න කැමැත්තකුත් තියෙන්න ඕනේ. තමන් දෙයක් ගන්න කැමති නම් අතේ සල්ලි තිබුණොත් මිලදී ගැනීමේ හැකියාව තිබුණොත් එතන ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මේකේ අනිත් පැත්ත ගැනත් කතා කරන්න පුළුවන්. තමන්ට දෙයක් මිලදී ගැනීමේ කැමැත්ත තිබුණත් මිලදී ගැනීමේ හැකියාවක් නැත්නම් ඒ භාණ්ඩයට ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඉල්ලුම කියන්නේ මිලදී ගැනීමේ හැකියාවත් එක්ක බැඳුණු මිලදී ගැනීමේ කැමැත්ත. ඊළඟට හුවමාරුව ගැන කතා කරනවා නම් වටිනාකමක් ඇති යමක් දෙපාර්ශවයක් අතර එකඟතාවයේ මත ගනුදෙනු වීමට අපි කියනවා හුවමාරුවක් කියලා. ඊළඟට කතා කරා ගනුදෙනුව කියන එක. ගනුදෙනුව ගැන කතා කරනවා නම් ගනුදෙනුව අර්ථ දක්වනවා නම් පාර්ශ්ව දෙකක් හෝ කීපයක් අතර වටිනාකමක් ඇති දෙයක් හුවමාරු වීම. එහෙම නැත්නම් ඒගොල්ලන් ඒක හුවමාරු කර ගැනීමක් තමයි ගනුදෙනුවක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒත් එක්කම මේ ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි ව්‍යාපාර පසුබිම විෂය යටතේ තවත් සංකල්ප කතා කරනවා අපි වටිනාකම, තෘප්තිය වගේ සංකල්පයන්ුත් කතා කරන්න සිද්ධ වෙනවා. අපි පැහැදිලි කරගනිමුද වටිනාකම සහ තෘප්තිය කියන සංකල්ප? වටිනාකම කියන්නේ පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදකයට ඇති හැකියාව පිළිබඳ පාරිභෝගිකයා මගින් කරනු ලබන ඇස්තමේන්තුව තමයි වටිනාකම කියන්නේ. මේ සඳහා තියෙනවා අපි සමීකරණයක් මනින වටිනාකම සමානයි තෘප්තිය බෙදීම පිරිවැය. මේක ගණනය කරන්නත් පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයා තෘප්තිය කියන්නේ පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයට නිෂ්පාදකයා නැත්නම් නිෂ්පාදකයා නිර්මාණය කිරීම මගින් ඇතිවන මානසික සතුට තමයි තෘප්තිය කියලා කියන්නේ. ඇත්තටම ආර්ථික විද්‍යාවේදී මේක අර්ථකථනය කරන්නේ භාණ්ඩ හා සේවා පාරිභෝජනය කිරීම මගින් ලැබෙන තෘප්තිය තමයි අපි උපයෝගීතාවය කියලා අර්ථකථනය කරන්නේ. නමුත් මෙතන පාරිභෝගික මෙතන මේ තෘප්තිය කියන්නේ මෙතන
විවිධ මේ වෙනස් අදහසක් වෙනවා. ඊළඟට ජනනිමිස් අපි බලමු නිෂ්පාදකයන් යනුවෙන් හඳුන්වන්නේ කවුරුන්ද නැත්නම් කුම නිෂ්පාදකයා කියන්නේ කුමක්ද කියන එක. ඔව්. ඇත්තටම නිෂ්පාදනය සහ නිෂ්පාදිතය කියන සංකල්ප දෙකක් තියෙනවා. යෙදවුමක් නිමවුමක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අගයක් එකතු කරමින් යෙදවුමක් නිමවුමක් බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි නිෂ්පාදනයක් කියලා කියනවා. ඒත් එක්කම නිෂ්පාදිතයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීමට සපුරාලීම සඳහා ඉදිරිපත් වන ඕනෑම දෙයකට අපිට නිෂ්පාදිතයක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම කලින් බොහෝ දුරට අපි නිෂ්පාදිතයන් හැටියට හැඳින්නුවේ භාණ්ඩ සේවා කියන ප්‍රධාන වශයෙන් ඒ දෙක තමයි. නමුත් ඇත්තටම නිෂ්පාදිතයක් කියන සංකල්පයට අද බොහොම දේවල් එකතු වෙලා තියෙනවා සර්. මොකද අපිට භාණ්ඩ හා සේවා වලට විතරක් මේක සීමා කරන්න බෑ. අපි කලිනුත් කිව්වා වගේ නිෂ්පාදිත හැටියට අපිට අද හඳුන්වා දෙන්න පුළුවන් භාණ්ඩ සේවා ඇරුණම පුද්ගලයන් දැනුම අත්දැකීම් ඉසව් ඒ වගේ බොහෝ දේවල් නිෂ්පාදිතයන් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ නිෂ්පාදිතයන් නිෂ්පාදනය කිරීම එහෙම නැත්නම් යෙදවුමක් යම් කිසි ක්‍රියාවලියකට යොමු කරලා ඒකෙන් නිෂ්පාදිතයක් හදා ගැනීම අපි නිෂ්පාදනය කියලා හඳුන්වනවා. එතකොට මෙතෙන්දි මම පැහැදිලි කරා අපේ දූල පුතාලට භාණ්ඩ හා සේවා අපි නිෂ්පාදිතයන් හැටියට හඳුන්වනවා කියලා. ඉතින් එතකොට අපි භාණ්ඩ හා සේවා ගැන තව ටිකක් කතා කරනවා නම් අපි භාණ්ඩ හා සේවා ගැන දරුවන්ට පැහැදිලි කරමු නේද? ඔව්. ඇත්තටම මේ දෙකේ භාණ්ඩ හා සේවා අතර වෙනසකුත් තියෙනවා. පළවෙනි තමයි භෞතික පැවැත්මක් තියෙන භාණ්ඩයකට. නමුත් අපි සේවා ගත්තොත් එහෙම භෞතික පැවැත්මක් නැහැ. දෙවෙනි කරුණ තමයි භාණ්ඩයක් ගබඩා කරලා තියන්න පුළුවන්. නමුත් සේවයක් මේ වගේ ගබඩා කරලා තියන්න බෑ. ඊළඟ කරුණ තමයි සමජාතික නැත්නම් විවිධ නිෂ්පාදනයන් තියෙනවා. ඒ වගේම සේවයක් ගත්තොත් එහෙම පුජ්‍යලානුබද්ධයි. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට වෙනස්. උදාහරණයක් ගත්තොත් වෛද්‍ය වෘත්තිය තව එක වෛද්‍යවරයෙක් වඩා ඊළඟ වෛද්‍යවරයා දෙන සේවය වෙනස් වෙනවා. ගුරු වෘත්තියත් ඒ වගේ. එක ගුරුවරයෙකු ගන්නන රටාව නෙමෙයි ඊළඟ ගුරුවරයා අනුගමනය කරනු ලබන්නේ. ඉතින් මේ සේවය පුජ්‍යලානුබද්ධයි. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙනවා. ඊළඟ කරුණ තමයි සපයන්නාගෙන් වෙන් කළ හැකි. භාණ්ඩයක් සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන්. නමුත් සේවයක් එහෙම වෙන් කරන්න බෑ. වෙන් කිරීමක් කරන්න ඇත්තටම බෑ. ඊළඟට මිස් අපි කතා කරොත් හොඳයි. මොකද්ද භාණ්ඩ වර්ගීකරණය ගැන අපි පැහැදිලි කරගත්තොත් ගොඩක්ම වටිනවා කියලා මට හිතෙනවා. ඔව්. භාණ්ඩ වර්ගීකරණය කියලා ගත්තාම ඇත්තටම මම පටන් ගන්නන්ස නිෂ්පාදිතයක් වර්ගීකරණය කරන තැන ඉඳන් නිෂ්පාදිතයක් වර්ගීකරණය කරනකොට අපිට නිෂ්පාදිත අපි ප්‍රධාන වශයෙන් අපි දූල පුතාලට කියවනේ අපි භාණ්ඩ හා සේවා කියන එක තමයි කතා කරන්න කියලා. ඉතින් එතනදී භාණ්ඩ අපිට වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට භාණ්ඩ භාවිතය අනුව සහ කල් පැවැත්ම අනුව. ඒ වගේම සේවාවන් අපිට වර්ග කරන්න පුළුවන් ව්‍යාපාර සහාය සේවා සහ ඍජු සේවා කියලා. ඊළඟට අපි භාණ්ඩ වර්ග කරනකොට භාවිතය අනුව අපිට භාණ්ඩ වර්ග කරන්න පුළුවන් පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ කියලා. ඇත්තට මොනවාද මේ පාරිභෝගික භාණ්ඩ කියන්නේ? අවසාන පරිභෝජනය සඳහා අවසාන පරිභෝජනයේ පරමාර්ථයෙන් මිලදී ගන්න භාණ්ඩවලට අපි කියනවා පාරිභෝගික භාණ්ඩ කියලා. කියන්නේ පාරිභෝගිකයා මේ භාණ්ඩ මිලදී ගන්නේ තමන්ගේ පරිභෝජනය උදෙසා. ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් තව කොටසක් කාර්මික භාණ්ඩ කියලා. ඉතින් එතකොට කාර්මික භාණ්ඩ කියන්නේ යමක් නැවත නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන භාණ්ඩ. එතකොට අපි තවදුරටත් මේ භාණ්ඩ වර්ගීකරණය ගැන කතා කරනකොට පාරිභෝගික භාණ්ඩ දුවේ පුතේ අපිට කොටස් 4කින් අඳුර ගන්න පුළුවන්. පාරිභෝගික භාණ්ඩ අපිට හඳුන්වන්න පුළුවන් පාරිභෝගික භාණ්ඩ තවදුරටත් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ සහ නොසෙව් භාණ්ඩ කියලා. එතකොට පහසු භාණ්ඩ කියන්නේ මේ භාණ්ඩ මිලදී ගන්නකොට පාරිභෝගිකයෝ වැඩි වෑයමක් දරන්නේ නැහැ. ඒත් එක්කම මේ භාණ්ඩ නිරන්තරයෙන්ම මිලදී ගන්න සිද්ධ වෙනවා අපිට. එතකොට ඒ වගේ භාණ්ඩ උදාහරණ හැටියට ගත්තාම එදිනෙදා ගෘහ කටයුතු වලට ගන්න ද්‍රව්‍ය සබන්, එතකොට ආහාර ද්‍රව්‍ය සීනි, කිරිපිටි ඒ වගේ දේවල් අපිට පහසු භාණ්ඩ හැටියට හඳුනා ගන්න පුළුවන්. මොකද ඒක නිරන්තරයෙන්ම අපි මිලදී ගන්නවා සහ ඒ වගේ ද්‍රව්‍ය මිලදී ගන්න අපි බොහොම ලොකු වෑයමක් දරන්නේ අපිට ළඟම තියෙන කඩේට ගිහිල්ලා අපි මිලදී ගන්නවා. ඉතින් ඒ වගේ භාණ්ඩ තමයි පහසු භාණ්ඩ හැටියට හඳුන්වන්නේ. ඊළඟට සාප්පු භාණ්ඩ. සාප්පු භාණ්ඩ ගැන කතා කරනකොට සාප්පු භාණ්ඩ ඇත්තටම අර පහසු භාණ්ඩ වගේ නෙමෙයි. ටික කාලයක්
යොදනවා. යම් කිසි පරිශ්‍රමයක් යොදලා තමයි සාපු භාණ්ඩ මිලදී ගන්නෙ. උදාහරණ හැටියට ගත්තොත් අපිට ගන්න පුළුවන් ඇඳුම් පැළඳුම්, එතකොට ස්වර්ණාභරණ සමහර අවස්ථාවල ඒ සාපු භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයා යම්කිසි පරිශ්‍රමයක් දරලා යම්කිසි තෝරාගත්ත සාපුවකට ගිහිල්ලා වගේ ඒ වගේ තැනකින් තමයි සාපු භාණ්ඩ මිලදී ගන්න. ඊළඟට අපි කතා කරනවා අපි පාරිභෝගික භාණ්ඩවල ඊළඟ කාණ්ඩය හැටියට විශේෂිත භාණ්ඩ. එතකොට විශේෂිත භාණ්ඩ මිලදී ගන්න බොහෝ දුරට පාරිභෝගිකෙක් විශේෂිත අවස්ථාවලදී. ඒ කියන්නේ ජීවිතයේ සමහරලාට එක අවස්ථාවක් දෙකක් වගේ වෙන්න පුළුවන් මේ විශේෂිත භාණ්ඩ. ඉතින් විශේෂිත භාණ්ඩයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයෝ ඒ භාණ්ඩ ගැන බොහොම සොයා බැලීමක් කරනවා. සැලකිලිමත් භාවයක් දක්වනවා. ඔව් සැලකිලිමත් භාවයක් දක්වනවා. සොයා බැලීමක් කරනවා. බොහොම පරිශ්‍රමයකුත් යොදනවා. මිලදී ගත හැකි වෙළඳ ස්ථාන ගැන හොයලා බලනවා, මිල ගැන හොයලා බලනවා. ඒ වගේ පරිශ්‍රමයක් යොදලා මිලදී ගන්නවා. ඉතින් ඒ වගේ භාණ්ඩ වලට උදාහරණ කියන්න පුළුවන් සමහර වෙලාවට මිල අධික වාහන, සමහරලාට නිවාසයක් මිලදී ගන්නකොට සමහරලාට ජීවිත කාලෙටම එක නිවාසයක් තමයි මිලදී ගන්න. ඉතින් එතකොට ඊළඟ කොටසට අපිට ගන්න පුළුවන් නොසෙව් භාණ්ඩ කියන එක. නොසෙව් භාණ්ඩ කියන එක ඇත්තටම කතා කරනවා නම් මේ භාණ්ඩ වර්ගයේ වෙළඳපොලේ තියනවා කියන එක ගැන සමහර වෙලාවට පාරිභෝගිකයාට අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් අවශ්‍යතාවයක් නැහැ. ඒක ඉල්ලන්න පාරිභෝගිකයාට අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඇත්තටම මේක උදාහරණ දෙන්න බොහෝ දුරට අපි උදාහරණ හැටියට පාවිච්චි කරන්නේ රක්ෂණ ඔප්පු කියන උදාහරණය තමයි. නමුත් ඇත්තටම කතා කරනවා නම් දුවේ පුතේ මේක නොසෙව් භාණ්ඩ සමහරලාට පුද්ගල අනුබද්ධ දෙයක් වෙන්න පුළුවන්. මොකද එක පුද්ගලයෙක්ට රක්ෂණ ඔප්පු කියන එක නොසෙව් භාණ්ඩයක්. එයාට ඒක අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් එයා රක්ෂණ ඔප්පු වර්ග විවිධ දේවල් තියෙනවා කියන එක ගැන එයා අවබෝධයක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් තව පුද්ගලයෙක්ට ඒක සොයා බලපු එහෙම සාමාන්‍ය එයාට අවශ්‍ය කරන භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පාරිභෝගික භාණ්ඩ යටතේ නොසෙව් භාණ්ඩ කියන්නේ වෙළඳපොලේ එම භාණ්ඩයේ තියෙන බව සමහර විට පාරිභෝගිකයාට අවබෝධයක් නැහැ. සමහරට අවබෝධයක් තිබුණත් ඔහුට ඒ ගැන අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඕක තමයි පාරිභෝගික භාණ්ඩ වර්ගීකරණය. පාරිභෝගික භාණ්ඩ වර්ගීකරණයේ මම ආපහු ඒ ගැන කියනවා දරුවන්ට ලියා ගන්නවා නම් පහසු භාණ්ඩ, සාපු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ සහ නොසෙව් භාණ්ඩ. ඉතින් ඊළඟට අපිට කතා කරන්න පුළුවන් කාර්මික භාණ්ඩ ගැන. කාර්මික භාණ්ඩ කියන්නේ මම කිව්වා වගේ නැමත භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න භාණ්ඩ වලට අපි කාර්මික භාණ්ඩ කියනවා. ඒකෙන්දී අපිට කොටස් තුනක් තියෙනවා. අමුද්‍රව්‍ය සහ කොටස්, ප්‍රාග්ධන ආයිතම සහ සැපයුම් සේවා කියන එක. ඉතින් භාණ්ඩ වර්ගීකරණය ගැන ඒ විදිහට තමයි අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් දූල පුතාලට ඒක අවබෝධ වෙන්න ඇති කියලා හිතනවා. ඒත් එක්කම අපි ඊළඟට කතා කරමු නේද සර් වෙළඳපොලක් ගැන. ඊළඟ සංකල්පය. දුවේ පුතේ වෙළඳපොලක් කියන්නේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් අපි වෙළඳපොලක් කියලා හඳුන්වනු ලබනවා. හැබැයි මේ වෙළඳපොල එක එක පරමාර්ථ දෙසා මේ මුණ ගැසෙනවා. ඇත්තටම ගත්තොත් එම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, විකිණීම යන පරමාර්ථ රාශියක් මුල් කරගෙන තමයි මේ වෙළඳපොළට මිනිස්සු යොමු වෙන්නේ. වෙළඳපොළ කරා යොමු වෙන්නේ. අපිට මේ වෙළඳපොළ ගැන සාකච්ඡා කරනකොට පුළුවන් මේ වෙළඳපොළේ මේ දක්වා ආපු ක්‍රම රටාව පිළිබඳ සාකච්ඡා කරන්නත් පුළුවන්. ඒ සඳහා ඒ ගැන සාකච්ඡා කරනකොට අපි හොඳයි නේද ජනනිමි සාකච්ඡා කරොත් ව්‍යාපාර විකාශනය ගැන දරුවන්ට හඳුන්ලා දුන්නොත් බොහොම හොඳයි කියලා මට හිතෙනවා. ඔව්. ව්‍යාපාර විකාශනය ගැන කතා කරනකොට මේ ව්‍යාපාර පටන් ගත්තේ. ඒ කියන්නේ මිනිසා මුලින්ම පටන් ගත්තේ තමන්ට අවශ්‍ය දේවල් තමන්ම නිෂ්පාදනය කරගන්න. එහෙම තමයි පළවෙනි අධීරයේදී මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගත්තේ. අපි ඒකට කියනවා self sufficiency කියලා. නැත්නම් self sufficient economy. එහෙම නැත්නම් ස්වයං පෝෂිත අර්ථක්‍රමයක් තමයි පාවිච්චි කරේ. එතෙන්දී ඍජු නිෂ්පාදනය තමයි අපිට දකින්න ලැබුණේ. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය හැමදේම තමන්ම නිර්මාණය කරගත්තා, නිෂ්පාදනය කරගත්තා. හැබැයි මිනිස්සුන්ට එතෙන්දී ගැටලුවක් පැන නැග්ගා. මොකද හැමදේම තමන්ටම නිෂ්පාදනය කරගන්න අපහසුයි. ඊළඟට සමහර වෙලාවෙදී මිනිස්සු ඒ නිෂ්පාදනයන් කරාම තමන් ගාව අතිරික්ත නිෂ්පාදනයකුත් ඉතුරු වුණා. ඉතින් ඊළඟට ඒගොල්ලෝ යොමු වුණා භාණ්ඩ හුවමාරුවට. භාණ්ඩ හුවමාරුව කියන්නේ තමන් ගාව තියෙන භාණ්ඩ
තව කෙනෙක්ට දීලා ඒ වෙනුවට වෙන භාණ්ඩයක් හුවමාරු කරගත්තා. ඒ විදිහට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න මිනිස්සු යොමු වුණා. එතෙන්දී තමයි අපි හඳුන්වන්නේ වක්‍ර නිෂ්පාදනයක් ඇති වුණා කියලා. ඉතින් එතකොට භාණ්ඩ හුවමාරුව තරමක් දුරට සාර්ථක වුණත් මිනිස්සුන්ට තේරුණා මේකේ අපහසුතා තියෙනවා කියලා. ඉතින් ඒ අපහසුතා තමයි ඇත්තටම මේ මිනිස්සුන්ගේ උවමනාවන් අතර ගැළපීමක් තිබුණේ නැහැ. ඉතින් මට අවශ්‍ය කරන දේ තව කෙනෙක්ට අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ ළඟ තියෙන පළතුරක් තියෙනවා කියලා හිතමු. මගේ ගාව අඹ තියෙනවා. මම කැමතියි ඒක සර් එක හුවමාරු කරගන්න. සර් ගාව තියෙන්නේ දොඩම්. නමුත් මට ඒක අවශ්‍ය නැත්නම් එතන ගනුදෙනුවක් එතන ඒ හුවමාරුව සාර්ථකව සිද්ධ වුණේ නැහැ. ඒත් එක්කම තව දුෂ්කරතා තිබුණා. මුදලින් මනින්න කියන්නේ වටිනාකමක් මනින්න පුළුවන් කමක් තිබුණ නැහැ භාණ්ඩවල. ඊළඟට ප්‍රවාහනයේ දුෂ්කරතා විශාල ප්‍රමාණයේ භාණ්ඩ අරගෙන තව ඒ අවශ්‍යතාවයෙම තියෙන කෙනෙක් හොයාගෙන ඒ උමනාවම තියෙන කෙනෙක් හොයාගෙන යන්න ඒ වගේ විවිධ දුෂ්කරතා පැන නැගපු නිසා භාණ්ඩ හුවමාරුව අසාර්ථක වුණා. ඉතින් ඒ වෙනුවට මිනිස්සු උත්සාහ කරා යම්කිසි පොදු හුවමාරු මාධ්‍යයක් භාවිතා කරන්න ඕනි කියලා. ඉතින් එතෙන්දි තමයි මුදල් භාවිතය ආවේ. මුදල් භාවිතය කියන්නේ මිනිස්සු common medium of exchange පොදුවේ හුවමාරුවට භාවිතා කළ හැකි දෙයක් පාවිච්චි කරා. එතෙන්දී මුලින්ම ද්‍රව්‍ය මුදල් ඇති වුණා. ඒ කියන්නේ ලුණු, සිප්පි කටු ඒ වගේ දේවල් මිනිස්සු පාවිච්චි කරා මුදල් හැටියට. ඊට පස්සේ ඒකත් සාර්ථක ක්‍රමයක් උනේ නැහැ ඇත්තටම. මොකද ඒ ද්‍රව්‍ය හොයා ගැනීමට පහසු ප්‍රදේශවල ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඒක වැඩිපුර තිබුණා. බහුල වශයෙන් තිබුණා. ඒක නැති අයට ඒක තිබුණෙම නැහැ. ඉතින් ඒ නිසා ලෝහ වර්ග භාවිතයට ගත්ත මුදල් හැටියට. රත්රන්, යකඩ ඒ වගේ තඹ ඒ වගේ දේවල් පාවිච්චියට ගත්තා. ඊට පස්සේ ලෝහ කාසිත් ආවා. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට කාසි හා නෝටු භාවිතයට ආවා. අදටත් අපි කාසි හා නෝටු පාවිච්චි කරනවා. කාසි හා නෝටු ඒ රටවල් වල පරිපාලන අධිකාරිය විසින් ඒවා භාවිතයට එකතු කරා. ඊළඟට බැංකු මුදල්. දැන් පාවිච්චි කරනවා බැංකු මුදල්. ඊළඟට විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් කියන හැටියට අපිට දැනට භාවිතා වෙන ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්ස් කියන ණයපත්, හරපත් වගේ දේවල් පාවිච්චියට ආවා. එතකොට මුදල් භාවිතයත් එක්ක ඊළඟට එන පියවර තමයි ව්‍යාපාර විකාශනයේ කාර්මික විප්ලවය කියන්නේ. කාර්මික විප්ලවයේදී සිද්ධ වුණේ දරුවනේ ව්‍යාපාරවල මිනිස් ශ්‍රමය භාවිතා කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ආරම්භුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට නිෂ්පාදන ධාරිතාවය වැඩි වුණා සහ විශේෂීකරණය වගේ දේවල් ඇති වුණා. විශේෂීකරණය කියන්නේ ශ්‍රම විභජනය, විශේෂීකරණය වගේ දේවල් ඇති වුණා. ඒ කියන්නේ මිනිස්සු දේවල් කොටස් වශයෙන් බෙදාගෙන ඒ දේව නිරන්තරයෙන් කරනකොට නිෂ්පාදන ධාරිතාවය වැඩි වුණා. ඒ වගේම නිෂ්පාදනය වැඩි වුණා. ඉතින් එතෙන්දී අතිරික්ත නිෂ්පාදනයකුත් ඇති වුණා සහ ඒක වෙළඳාම බවට පත් විකුණුම් වෙනත් ප්‍රදේශ වලට ගෙනහිල්ලා ඒක විකුණන්නත් පටන් ගත්තා. ඒ වගේම දෙයක් තමයි ජනනිමිස් ගෘහස්ත වශයෙන් තිබ්බ මේ නිෂ්පාදන ක්‍රමය කර්මාන්ත ශාලා බවට පරිවර්තනය වීමකුත් සිද්ධ වුණා. ඔව්. ඊළඟ යුගය තමයි දැන් දැනටත් අපි කතා කරන්නේ තොරතුරු යුගය කියන එක. මේ තොරතුරු යුගයේදී වෙලා තියෙන්නේ විද්‍යුත් ව්‍යාපාර, විද්‍යුත් වාණිජ්‍ය කියන සංකල්පයන් ඇවිල්ලා තියෙනවා. ඉතින් විද්‍යුත් ව්‍යාපාර, විද්‍යුත් වාණිජ්‍ය ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඒත් එක්කම යන්තම් ඒ ගැන හැඳින්වීමක් කරනවා නම් අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන ලබන ව්‍යාපාරික කටයුතු අද අපිට දරුවන්ට, දූ දරුවන්ට අපි හැමෝටම මේක අලුත් දෙයක් නෙමෙයි. අපිට අත්දකින්න පුළුවන් බොහොම සුලභ දෙයක්. ඉතින් විද්‍යුත් ව්‍යාපාර හා වාණිජ්‍ය කියන සංකල්ප අද දකින්න පුළුවන්. ඉතින් අපි ඊළඟට දැන් ව්‍යාපාර විකාශනය ගැන කතා කරානේ. ඊළඟට අපි කතා කරන්න පුළුවන් ව්‍යාපාරයක ලක්ෂණ. මොනවාද ව්යාපාරයක තියෙන ලක්ෂණ කියන එක. ඇත්තෙන්ම අපි ලක්ෂණ සාකච්ඡා කරාන් පස්සේ අපිට දකින්න පුළුවන් මේ ව්‍යාපාරයක තියෙන ලක්ෂණයක් තමයි, පොදු ලක්ෂණයක් තමයි විකුණුම් හෝ හුවමාරු වීම කියන ලක්ෂණය. ඊළඟට දෙවෙනි කරුණ තමයි භාණ්ඩ හා සේවා
ගනුදෙනුවක් සිද්ධ වෙනවා. භාණ්ඩ හෝ සේවාවක සේවාවක් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඊළඟ කරුණ තමයි ගනුදෙනු අඛණ්ඩව සිද්ධ වෙනවා. එක දවසක් විකුණලා නැත්නම් භාණ්ඩ හෝ සේවාවක් සපයලා එතනින් ඒක ඉවර වෙන්නේ නැහැ. මේක අඛණ්ඩව සිදුවීමක් සිද්ධ වෙනවා. ඊළඟ කරුණ තමයි ලාභ උපයීමේ පරමාර්ථයක් තියෙනවා. අපේක්ෂාවක් තියෙනවා. ඊළඟ තමයි අවදානයක් අපි කියනවා රිස්ක් එකක් කියලා අවදානම් දැරීමකුත් තියෙනවා. ලාභ ලබන්නත් පුළුවන් අලාභ ලබන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා නත්තලට එහෙම නැත්නම් වෙසක් උත්සවයට ගොඩාක් සැරසිලි තිබ්බා. නමුත් අපේ රටේ තිබ්බ පැවතිච්ච මේ COVID-19 කියන වසංගතය නිසා ඒ රට ලොක්ඩවුන් කරා. එහෙම නැත්නම් ඇඳිරි නීතිය වගේ දේවල් පැනපු නිසා මේ සඳහා එන නිෂ්පාදන මිනිසුන්ට අලෙවි කරගන්න බැරි වුණා. ඇත්තටම මේක ලොකු රිස්ක් එකක්. ලාභ හෝ අලාභ ලබන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් ලංකාවෙත් ඇති වුණා. ඉතින් මේ වගේ ලොකු රිස්ක් එකක් එහෙම නැත්නම් අවදානමක් දැරීම ව්‍යාපාරවලදී දරන්න සිද්ධ වෙනවා. ඊළඟ තමයි ඌමනාවන් නිර්මාණය කරන්න පුළුවන්. අපි ජනනිවිස් කතා කරා ඌමනාවන් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ නිර්මාණය කරන්නේ කවුද? ව්‍යාපාරිකයෝ. එතකොට මේවා නිර්මාණය කරන්නත් පුළුවන්. ඊළඟට මේක ආර්ථික කටයුත්තක් බවටත් පත් වෙනවා. එතකොට අපි දන්නවා ව්‍යාපාරික ලක්ෂණ තමයි අපි මෙතන දැන් අපි මේ කතා කරේ. මේ ලක්ෂණ තමයි මම පෙන්눔 කරේ. ඊළඟට හොඳයි නේද ජනනිමිස් අපි කතා කරොත් ව්‍යාපාරවල ප්‍රධාන කටයුතු මොනවාද කියලා. ඔව්. ව්‍යාපාරවල ප්‍රධාන කටයුතු හැටියට අපිට ප්‍රධාන කටයුතු දෙකක් සඳහන් කරන්න පුළුවන්. අවශ්‍යතා සහ උවමනා සපුරාලීම. අපි නිරන්තරයෙන්ම මේ ගැන තමයි කතා කරමින් ඉන්නේ. ව්‍යාපාර මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලනවා. ඇත්තටම අපි කතා කරද්දී අවශ්‍යතාවය පදනම් කරගෙන උවමනාවන් නිර්මාණය කරලා උවමනාවන් මිනිසුන්ට විකිණීමක් තමයි ව්‍යාපාරවල සිද්ධ වෙන්නේ. ඊළඟට සම්පත් වලට අගයක් එකතු කරනවා. අපි මුලින් කතා කරන්නේ නිෂ්පාදනය කියලා යෙදවුම් වලට අගයක් එකතු කළ නිමැවුමක් බවට පත් කර ගැනීම. ඉතින් එතකොට ව්‍යාපාරවල කටයුත්තක් තමයි ප්‍රධාන කටයුත්තක් තමයි සම්පත් වලට අගයක් එකතු කිරීම කියන්නේ. ඊළඟට දැන් ව්‍යාපාරවල දැන් අපි කතා කරා ව්‍යාපාරවල ගති ලක්ෂණ කතා කරා ව්‍යාපාරවල කටයුතු කතා කරා ඊළඟට අපිට කතා කරන්න තියෙන ව්‍යාපාරවල පරමාර්ථ මොනවාද කියන එක. ව්‍යාපාරවල පරමාර්ථ නැත්නම් අරමුණු මොනවාද කියන එක. එතකොට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක අරමුණු ව්යාපාරවල අරමුණු ගත්තොත් පළවෙනි කරුණක් හැටියට ගන්න පළවෙනි ප්‍රධාන කරුණක් හැටියට වෙළඳ පොලේ රැඳී සිටීම තමයි ප්‍රධාන කරුණ වෙන්නේ. සමහර වෙළඳ ආයතන තියෙනවා අද කාලයක් යනකොට ඒ ස්ථානෙම නැහැ. නමුත් වෙළඳ පොලේ රැඳී සිටීම එක කාර්යයක්. ඊළඟ එක තමයි ලාභ උපරිම කර ගැනීම. නැත්නම් අපි කියනවා profit maximizations කියලා. එහෙම නැත්නම් profit එහෙම නැත්නම් ලාභාංශ උපරිමී කර ගැනීම තමයි ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන්නේ. ඊළඟ කරුණ තමයි විකුණුම් උපරිමයෙන්. නැත්නම් විකුණුම් උපරිම මට්ටමට නැත්නම් සෙල් එහෙම නැත්නම් උපරිමයක් දක්වා ගමන් කිරීම තමයි පරමාර්ථය. ඊළඟට වෙළඳපොළ කොටස තමන්ගේ වැඩි කර ගැනීම තමයි ඒගොල්ලොන්ගේ ප්‍රධාන පරමාර්ථයක් වෙලා තියෙන්නේ. ඊළඟට පාරිභෝගික තෘප්තිය ඉහළ දැනීම නැත්නම් ඉහළ නැංවීමට කටයුතු කිරීමක් නැත්නම් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමට ඒගොල්ලෝ කටයුතු කරනවා. ඊළඟ කරුණ තමයි කොටස් වල වෙළඳපොළ අගය උපරිම කිරීමට කටයුතු කිරීම. ඊළඟට තමයි සමාජය හා ප්‍රජාවගේ සුබ සාධනය සැලකිලිමත්. අපි කියනවා BSR කියලා එහෙම නැත්නම් business ethics කියලා කරුණ මේ වගේ දේවල් පිළිබඳ සැලකිලිමත් භාවයක් දක්වනවා. ඊළඟට සේවක සුබ සාධනය වර්ධනය කිරීමත් සිද්ධ වෙනවා. ඊළඟ කරුණ තමයි ව්‍යාපාරයේ වර්ධනය. ව්‍යාපාර වර්ධනයක් සිද්ධ වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ පෞද්ගලික තෘප්තියක් ඇති වෙනවා. මෙන්න මේ වගේ කරුණු රාශියක් මේ ඉෂ්ට සිද්ධ වෙනවා. ඊළඟට හොඳයි නේද ජනනිමිස් අපි සාකච්ඡා කරොත් ආර්ථික පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය කොපමණ දායකත්වයක් ලැබෙනවද කියන එක සාකච්ඡා කරොත් වඩාත් හොඳයි කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි දැන් ව්‍යාපාර ගැන කතා කරගෙන එනකොට අපි දන්නවා මේ ව්යාපාර කියන එක බොහොම වැදගත් දෙයක්. ව්‍යාපාර ආර්ථිකයකට රටකට හරිම වැදගත් දෙයක්. ඉතින් මේ ව්‍යාපාර වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වය සහ රටකට ලැබෙන දායකත්වය ගැන කතා කරනවා නම් ව්‍යාපාර වෙනස් වෙන සංකීර්ණ අවශ්‍යතා සපුරාලනවා. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට අවශ්‍යතා හැමදාම අපි කතා කරන්නේ අවශ්‍යතා පොදුයි, අවශ්‍යතා සීමිතයි.
නමුත් අවශ්‍යතාවත් දැන් ටික ටික සංකීර්ණ වෙමින් අවශ්‍යතා නෙමෙයි ඇත්තටම කියනවා නම් උවමනාවන් සංකීර්ණ වෙනවා. දැන් උදාහරණයක් ගැන අපි කතා කරොත් දැන් මේ දවස්වල අපි මේ COVID-19 තත්වයේත් එක්කනේ ජීවත් වෙන්න පටන් ගන්න තියෙන්නේ. දැන් අපිට අවශ්‍යතාවයක් තියෙනවා අපේ සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යාම කියන අවශ්‍යතාවය. දැන් අපේ දූලා පුතාලා තේරුම් ගන්නවා නම් දැන් මේ අවශ්‍යතාවයේ සපුරාලන්න වෙළඳපළට කොච්චර උවමනාවන් වර්ගය හැදිලා තියෙනවද කියලා. අපි කතා කරනවා නම් දැන් අපි sanitary liquid sanitizers කියලා දේවල්. ඊළඟට මුහුණු ආවරණ, hand wash ඒ වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි දැන් සමහර ව්‍යාපාරිකයෝ මම දැක්කලා තියෙනවා නිෂ්පාදනයන් ඉදිරිපත් කරන දේශීය ඖෂධ වර්ග විවිධ වර්ග කොත්තමල්ලි ඒ වගේ සමහර ඖෂධ වර්ග. ඉතින් ඒ පැන නගින්නේ උවමනාවන්. ඒ හදන්නේ උවමනාවන් අපේ පැන නැගපු අවශ්‍යතාවයට සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයට විවිධාකාර උවමනාවන් නිර්මාණය කරනවා. එතකොට මේ ව්‍යාපාර වලින් ආර්ථිකයට ලබා දෙන දායකත්වයක් හැටියට අපිට කියන්න පුළුවන් වෙනස් වෙන සංකීර්ණ අවශ්‍යතාවයන් වලට නිෂ්පාදනයන් ඉදිරිපත් කළ දායකත්වයේ සපයනවා. ඊළඟට ව්‍යාපාර නව උත්පාදනය කරනවා. අලුත් නිර්මාණයන් බිහි කරනවා. අලුත් භාණ්ඩ හා සේවා අපේ පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරනවා. දැන් මීට අවුරුදු 10කට 15කට 20කට පෙර අපි වෙළඳපොළ තත්ත්වය බැලුවොත් එහෙම ඒ කාලේ වෙළඳපොළේ නොතිබුණු දේවල් අද කාලේ අපිට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හේතුව තමයි ව්‍යාපාරිකයෝ නව උත්පාදනය කරනවා. අලුත් දේවල් වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ඒකෙන් ඇත්තටම අපේ පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වයත් උසස් වෙනවා සහ ආර්ථිකයේ වර්ධනයකුත් ඇති වෙනවා. ඊළඟට ව්‍යාපාරිකයෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම තුළින් අපේ දලදේශීය නිෂ්පාදිතය ඉහළ යනවා. රටක දලදේශීය නිෂ්පාදිතය ඉහළ යාමක් අපේ රටේ සංවර්ධනයට හේතු වෙනවා. ඉතින් ඒ නිසා ආර්ථික වර්ධනයට හේතු වෙනවා. ඉතින් ඒකත් මේ ව්‍යාපාර තුළින් ආර්ථිකයට ලැබෙන දායකත්වයක්. ඊළඟට ව්‍යාපාර සමාජ වගකීම සහ දායකත්වයේ සපයන. ඒ කියන්නේ අපි කලින් කතා කරා වගේ අර social responsibility කියන එක සමාජ වගකීම. ව්‍යාපාර සමාජ වගකීමක් ඉටු කරනවා. සමාජයේ සුබ සාධනයට කටයුතු කරනවා. සේවක සුබ සාධනයට කටයුතු කරනවා. ඉතින් ඒ වගේ දායකත්වයකුත් සපයනවා. ඊළඟට මේ ව්‍යාපාර වලින් රැකියා අවස්ථා ලබා දෙනවා. බොහොම ප්‍රමාණයක්. ඉතින් රටේ ජීවත් වෙන ජනතාවට රැකියා අවස්ථා වැඩියෙන් ලබා දෙන්න රටේ වැඩියෙන් ව්‍යාපාර රැකියා අවස්ථා ජනිත කිරීමක් කරනවා. ඒ විදිහටත් අපේ ආර්ථිකයට මේ ව්‍යාපාර දායකත්වයේ සපයනවා. ඒ වගේම මේ ජනනිමිස් අපිට අමතක වුණා තව දෙයක් කරුණක් තමයි මේ ව්‍යාපාර තුලින් රටේ සංවර්ධනයට ගොඩක් අපිට ඕන බදු මුදල්. මේ බදු මුදල් රැස් කිරීම රජයේ ප්‍රධාන වියදම් මාර්ගයක් තමයි අපේ බදු ආදායම්. බදු ආදායම් වැඩි කර ගැනීමටත් එක පිටුවහලක් බවට පත් වෙනවා. ඔව්. ඒත් එක්කම තව දේශීය සම්පත් පරිභාවිතයට ගන්නවා. ඒ කියන්නේ රටේ තියෙන ඉඩම්, එතකොට ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය මේ හැමදේම පාවිච්චි කරනවා ව්‍යාපාර විසින් මේවා පාවිච්චි කරනවා. මේවා පාවිච්චි කිරීමේදී රටේ ආර්ථික වර්ධනයකට මේ හැමදේම දායක වෙනවා. ඉතින් අපි සමස්තයක් හැටියට කතා කරොත් ව්‍යාපාර ආර්ථිකයට ලබා දෙන දායකත්වය ගැන ව්‍යාපාර වලින් රටේ ආර්ථික වර්ධනයට බොහොම දැඩි දායකත්වයක් සපයනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාර දැන් අපි ව්‍යාපාර ගැනනේ කතා කරගෙන ඉන්නේ මේ පාඩම ඇතුලේ අපි කතා කරන්න ඕනේ ව්‍යාපාරවල නව ප්‍රවණතා මොනවාද? ඇත්තටම මේ මාතෘකාවකද මේක පුළුල් මාතෘකාවක්. හැම වර්ෂයකදීම මේ සම්බන්ධව ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම ඇති ප්‍රවණතා ගත්තොත් පළවෙනි කරුණ තමයි ගෝලීකරණය කියන එක. අද ගෝලීකරණය කියන එක විශේෂ මාතෘකාවක් වෙලා තියෙනවා. අපි හිතමු දැන් පිටරට තියෙන භාණ්ඩයක් එහෙම නැත්නම් අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් එම අපේ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමක් හෝ විකිණීමක් කරන්න පුළුවන්. එතකොට ඒ රටේ ඉන්න පුජ්‍යලයා ඒ භාණ්ඩයේ පිළිබඳ ලොකු දැනීමක් ඔහුට තියෙනවා. කොහෙන්ද අපි උදාහරණයක් ගත්තොත් එහෙම ත්‍රිකුණාමලයෙන් අල්ලනු ලබන මාළුවෙක් සම්බන්ධව නැත්නම් මාළුවෙක් ඒක පැක් කරලා දවස් 2-3කදී ඒ පිටරටට නැත්නම් ඇමරිකාවේ මාකට් එකට විකුණන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒ පුජ්‍යලයට ඒ මාළුව ඇල්ලුවේ කොහෙන්ද? ඊළඟට ඒ මාළුව මොන ඒරියා එකෙන්ද නැත්නම් ප්‍රොඩක්ෂන් එක කරේ කොහෙද? ඒකට ගියේ කොහොමද? ඒ වගේ හැම තොරතුරක්ම මේ ගෝලීකරණයේ තියෙන වාසි සහගත තත්ත්වයක් වෙනවා. මේ ගෝලීකරණය තුළින් ව්‍යාපාර වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. දෙවෙනි කාරණා තමයි මේ විද්‍යුත් ව්‍යාපාර බිහිවීම. විද්‍යුත් ව්‍යාපාර කියන්නේ ඇත්තටම මේ විකිණීම හා
මිලදී ගැනීම කියන එක විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිද්ධ වෙනවා. අපි කියන මේ පරිගණක එහෙම නැත්නම් තාක්ෂණය එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණය කියන එක දියුණු වීම මගින් මේ විද්‍යුත් ව්‍යාපාර බිහි වෙලා තියෙනවා. ඇත්තටම අපි ට්‍රැඩිෂනල් කියනවා එහෙම නැත්නම් ඈත අතීතයේ බිත්ති 4කට සීමා වෙච්ච මේ ව්‍යාපාර අද මොකද වෙලා තියෙන්නේ ස්ථානයක් නැමැති එහෙම නැත්නම් අපි කියන ඔන්ලයින් කියලා. මෙන්න මේ ක්‍රමයට මේවා බිහි වෙලා තියෙනවා. එතකොට මේවා ඇත්තටම ගත්තොත් එහෙම මේ විද්‍යුත් ව්‍යාපාර තුලින් මොකද වෙලා තියෙන්නේ අපේ ප්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් අපේ විකුණු එහෙම නැත්නම් අපේ නිෂ්පාදනයේ වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මේවා අර පැය 24 සේවාවක් බවටත් පත් වෙලා තියෙනවා. ඊළඟට තමයි මේ විද්‍යුත් මුදල් භාවිතය මේ නව ප්‍රවණතා මත ව්‍යාපාරය ඇති නව ප්‍රවණතා තුලින් විද්‍යුත් මුදල් භාවිතයද ප්‍රචලිත වෙලා තියෙනවා. ගත්තොත් එහෙම ක්‍රෙඩිට් කාඩ් එහෙම නැත්නම් අපි ගත්තොත් ඩෙබිට් කාඩ් ඊළඟට මේ වගේ පහසු ක්‍රම දැන් අපිට හඳුන්වලා දීලා තියෙනවා. මේවා අපේ ව්‍යාපාරවල ඇති ප්‍රවණතාවයක්. ඊළඟ එක තමයි පරිසරය පිළිබඳ සැලකිලිමත් භාවයක් තියෙනවා. අපි කතා කරනවා නිතරම පරිසරය පිළිබඳ රැක ගන්න ඕන. මේ අපි පරිසර ආශ්‍රිත නිෂ්පාදනයට වැඩි තැනක් දෙන්න ඕන. ඊළඟට මේ පොලිතීන් භාවිතය අඩු කරන්න ඕන. ඊළඟට වායු දූෂණය වගේ දේවල් අඩු කරන්න ඕන. මෙන්න මේ වගේ දේවල් ගොඩාක් මේ වෙනකොට අපේ තුන්වෙනි ලෝකයේ රටවල් සහ නිෂ්පාදනය එමෙ නැත්නම් සංවර්ධිත කියන රටවල් විශේෂයෙන් මේවා මේ සංකල්පක විශේෂ යොමු වීමක් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ඉන්දියාවේ COVID-19 වසංගතයේ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා කියනවා වායු දූෂණය. එතකොට මේ වායු දූෂණය උපරිම කිරීම සඳහා ව්‍යාපාරවල එහෙම නැත්නම් ව්‍යාපාරවලින් සහ අනිකුත් නිෂ්පාදන ක්‍රමවලින් නිෂ්පාදන ආයතන ලොකු වගකීමක් නැත්නම් වගකීමකට බැඳී සිටිනවා. ඊළඟ තමයි සමාජ වගකීම පිළිබඳ මූලික සංකල්පන. සමාජ වගකීම කියන එක පෙරට ඇවිල්ලා තියෙනවා. ඊළඟ කරුණ තමයි පරිසර සංවර්ධනය. පරිසර සංවර්ධනයක් සඳහා යොමු වෙලා තියෙනවා. ඊළඟට තමයි තාක්ෂණික සංවර්ධනයක් කෙරේ. තාක්ෂණ මෙවලම් පාවිච්චි කිරීම තාක්ෂණය පිළිබඳ ලොකු නැඹුරුවක් තියෙනවා. ඊළඟට තමයි අපි කියනවා මේ ඩිජිටල් තාක්ෂණය කියන එකට යොමු වෙලා තියෙනවා, නැඹුරු වෙලා තියෙනවා. මේක උපයෝගී කරගෙන නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරගන්න නැත්නම් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට යොමු වෙලා තියෙනවා. ඊළඟට තමයි මේ හරිත නිෂ්පාදනය කියන එක තියෙන සංකල්පය වර්ධනය වෙලා තියෙනවා. අපිට දැනගන්න පුළුවන් දුවේ පුතේ කාගිල්ස් එහෙම නැත්නම් කීල්ස් කියන මේ ආයතන වලට ගියයන් පස්සේ වෙනමම තියෙනවා හරිත නිෂ්පාදනය. එහෙම නැත්නම් අපි කියනවා මේ තෙල් පොහොර කාබනික දේවල් පාවිච්චි කරන විතරක් කාබනික දේවල් පාවිච්චි කරන භාවිතා කර නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන වෙනමම තියෙනවා. ආයතනක් තියෙනවා. අපි දන්නවා CIC කියන ආයතනය ගත්තොත් එහෙම දඹුල්ලේ පිහිටලා තියෙනවා. මේ ආයතනයේ මේ කාබනික දේවල් පමණයි නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නු ලබන්නේ. මෙන්න මේ වගේ නව ප්‍රවණතාවයන් රාශියක් බිහි වෙලා තියෙනවා. ඊළඟට අපි ජනනිමිස් අපි සාකච්ඡා කරමු වර්තමාන ව්‍යාපාරවල පවතින වෙනස්කම් මොනවද කියලා. ඔව් ඇත්තටම ඒ ගැන කියනකොට අර අපිට කලින් දකින්න ලැබුණ ව්‍යාපාර සහ වර්තමානයේ දැන් ඇති වෙමින් පවතින ව්‍යාපාර. ඇත්තටම කතා කරා ව්‍යාපාර ප්‍රවණතා ගැන. මේකත් ඇත්තටම ප්‍රවණතා විදිහටම තමයි අපිට කතා කරන්න පුළුවන්. ඇත්තටම දොය පුතේ දැන් අපිට මේ ව්‍යාපාර දැන් තියෙන ව්‍යාපාර දිහා බැලුවම අපිට දකින්න පුළුවන් එයාලට ව්‍යාපාර ස්ථාන සමහර වෙලාවට නැහැ ලොකුවට. බොහෝම ව්‍යාපාර අන්තර්ජාලය භාවිතා කරමින් තමයි ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ. ඒත් එක්කම විවිධ රටවල ශ්‍රමිකයෝ ඉන්නවා එක ව්‍යාපාරයක සේවයට යොදවන්නත් පුළුවන් මේ අන්තර්ජාල භාවිතය නිසා. විවිධ ජාතීන් විවිධ රටවල පුජ්‍යලීන් යොදවා ගන්න පුළුවන්. ඔව්. ඒත් එක්කම මේ ව්‍යාපාර එක රටකට සීමා වෙලා නැහැ සහ ව්යාපාරවල වෙළඳපොළට සීමාමායිම් නැහැ. දැන් ඉස්සර ව්යාපාරයක් පටන් ගත්තොත් කිසියම් ප්‍රදේශයක යාගලාගේ වෙළඳපොළ තමයි යවට ප්‍රදේශය කියන එක. නමුත් දැන් අන්තර්ජාලය හා විද්‍යුත් ක්‍රම භාවිතා කරන නිසා ව්යාපාරයේ වෙළඳපොළට අර ලිමිටේෂන්ස් නැහැ. කියන්නේ සීමාමායිම් නැහැ. ඒ නිසා වර්තමාන ව්‍යාපාර පරණ ව්‍යාපාර කියන්නේ සාම්ප්‍රදායික ව්‍යාපාර වලින් වෙනස් වෙන්නේ අන්න ඒ වගේ කාරණා නිසා. ඒ වගේම තව එකතු කරන්න පුළුවන් අපිට මේ ව්‍යාපාර පැය 24ම විවෘතයි. ඒ කියන්නේ භෞතිකව විවෘතයි කියන එක නෙමෙයි. නමුත් අන්තර්ජාලය තියෙන නිසා පාරිභෝගිකයන්ට ඕන වෙලාවකට තමන්ට පහසු වෙලාවක shopping කරන්න පුළුවන්. කියන්නේ තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න, ඇනවුම් කරන්න, තොරතුරු සොයලා බලන්න, මේ හැමදේම කරන්න හැකියාවක් තියෙනවා. ඉතින්
අපි දැන් කතා කරමින් ඉන්නේ ව්‍යාපාර සහ ව්‍යාපාරවල ප්‍රවණතා, ව්‍යාපාරවල වෙනස්කම්, ඒ වගේ දේවල්නේ. අපි මේත් එක්කම කතා කරමු විද්‍යුත් වාණිජ්‍ය ගැන. විද්‍යුත් වාණිජ්‍ය ගැන කතා කරනකොට අපිට පොඩ්ඩක් පැහැදිලි කරමු නේද විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ මොකක්ද කියලා. ඔව්. විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අපේ අන්තර්ජාලය එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් කරනු ලබන විකිණීම හෝ මිලදී ගැනීම තමයි අපි කියනවා විද්‍යුත් තාක්ෂණය කියලා හඳුන්වලා දීලා තියෙනවා. හඳුන්වනවා. වාණිජ්‍ය කියන එක. ඊළඟට විද්‍යුත් වාණිජ්‍ය ගැන කතා කරලා අපි ඊළඟට යමු. ඇයි මේ විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වෙන්නේ? ඇයි සෑහෙන දැන් විද්‍යුත් වාණිජ්‍ය බොහොම ප්‍රචලිතයි. විශේෂයෙන්ම අපි මේ කාලේ ගැන කතා කරොත් අපේ දූල පුතාලට හොඳටම අත්දැකීම් තියෙනවා. පහුගිය කාලේ අපේ රටෙත් රට ලොක්ඩවුන් කරපු තත්වයක් කියන්නේ රට නිකන් වසා දැමූ වගේ තත්වයක් තිබුණා. ඉතින් ඒ කාලය ඇතුළත භාණ්ඩ පරිභෝජනය කරද්දී බොහෝම අය මේ විද්‍යුත් වාණිජ්‍ය පාවිච්චි කරා. නොදන්න අය පවා ඒ ගැන හොයාගෙන තමන්ගේ ගෙදරට බඩු මුට්ටු ටික ගෙන්න ගන්න ඒ හැම දෙයකම මේක පාවිච්චි කරා. ඉතින් අපි කතා කරන්න ඕනේ මේක දැන් බොහොම වැදගත් දෙයක් ඉස්සරහට එන සහ මුළු රටක් ආර්ථිකයක්ම මේකට හැඩ ගැහිමින් තියෙන නිසා විද්‍යුත් වාණිජ්‍ය ඇයි ප්‍රචලිත වෙන්න ඕනේ කියන්නේ. ඇත්තටම විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වෙන ප්‍රධාන කාරණා තමයි මේ ඩිජිටල් ආර්ථිකය. නැත්නම් අපි කියන මේ තොරතුරු තාක්ෂණය දියුණු වීම තුලින් වර්ධනය වීම තුලින් මේක වර්ධනය වීමක් සිදු වුණා. ඊළඟ කාරණා තමයි මේ ඉස්සර මම කිව්වා වගේ බිත්ති හතරකට කොටු වෙච්ච මේ ආර්ථිකය. එහෙම නැත්නම් නිෂ්පාදනය එහෙම නැත්නම් ව්‍යාපාර මොකද වෙලා තියෙන්නේ අද ඔන්ලයින් එහෙම නැත්නම් අද මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ විකිණීම සහ මිලදී ගැනීම කියන මේ කාර්යයන් සිදු කරන්න යොමු වෙලා තියෙනවා. ඊළඟට තමයි මේ ව්‍යාපාර වර්ධනයට එහෙම නැත්නම් මේ විද්‍යුත් තාක්ෂණයේ වර්ධනයට අපේ මේ තාක්ෂණය එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි මේ තොරතුරු තාක්ෂණය කියන එක ඉවහල් වෙලා තියෙනවා. ඊළඟට මේක තමයි අපේ ව්‍යාපාරවල නව ප්‍රවණතාවය. මම ඒකට තව කොටසක් එකතු කරන්න කැමතියි. දැන් විද්‍යුත් වාණිජ්‍ය ප්‍රචලිත වෙනකොටම තව ඒකේ පොඩි අපහසුතාවය කියන්නේ limitations දුර්වලතාවක් තියෙනවා. ඒ කියන්නේ දුර්වලතා නෙමෙයි ඇත්තටම ඒකට ප්‍රචලිත වීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටලු සමහර දේවල් තමයි මේ දැන් විද්‍යුත් වාණිජ්‍ය පාවිච්චි කරන්න අන්තර්ජාලය සහ ඒ හැම දෙයක් ගැනම අවබෝධය තියෙන්න ඕනේ. ඉතින් ඒ අවබෝධය සමහර අයට නැති නිසා මේක සමහර වෙලාවට ප්‍රචලිත වීමේ බාධක තියෙන්න පුළුවන්. හරි. අපි දැන් මේ වෙද්දී කතා කරමින් ආවේ ව්‍යාපාර ගැන සහ ව්‍යාපාර සංකල්පය ඒ වගේ දේවල්. අපි දැන් කතා කරමු නේද ව්‍යාපාර වර්ගීකරණය ගැන. මේ ව්‍යාපාර අපිට වර්ග කරන්න පුළුවන්. සමස්තයක් හැටියට ව්‍යාපාර ගත්තාම අපිට එක එක කොටස් වලට වර්ග කිරීමේ හැකියාවක් තියෙනවා. ඔව්. අතගතොත් ව්‍යාපාර වර්ගීකරණය කරොත් ඇත්තටම ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් නිෂ්පාදන ස්වභාවය අනුව. ඊළඟට අරමුණු අනුව. ඊළඟට පරිමාණය අනුව. ඊළඟට නිෂ්පාදන අංශ අනුව. ඊළඟට හිමිකාරීත්වය අනුව. අපි ගත්තොත් එහෙම ව්‍යාපාර වර්ගයේ හිමිකාරීත්වය පැත්තෙන් බැලුවොත් පෞද්ගලික සහ පොදු වශයෙන් වර්ගීකරණය කරන්න පුළුවන්. ඊළඟට නිෂ්පාදන ස්වභාවය අනුව ගත්තොත් ප්‍රාථමික, ද්විතීය හා තෘතීය කියන අංශ තුනකට බෙදන්න පුළුවන්. ඊළඟට අපි ජනනිමිස් බලමු කතා කරමු අරමුණු අනුව මේක බෙදන කොටස් දෙකකට. මිස්ටර් පුළුවන් නම් අපි මම කතා කරන්න කියන්නේ ව්‍යාපාර අරමුණු අනුව වර්ග කරනකොට අපිට ව්‍යාපාර අරමුණු කරන්න පුළුවන් ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා. ඉතින් ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කියන්නේ අපිට ව්‍යාපාර දකින්න පුළුවන් උදාහරණ හැටියට ගත්තම කේවල ස්වාමි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, එතකොට සමාගම්, ওই වගේ ව්‍යාපාර බොහෝ දුරට අනිවාර්යයෙන්ම ලාභ පරමාර්ථ කරගෙන තමයි මේ ව්‍යාපාර ආරම්භ කරන්නේ. ඊළඟට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරත් තියෙනවා ඇත්තටම. සමුපාකාර වගේ දේවල්, සමිති සමාගම්, ඒ වගේ ඒත් එක්කම රාජ්‍යාංශීය ව්‍යාපාර, සමහර ඒවා දෙපාර්තමේන්තු වගේ ව්‍යාපාර, ඒවා ලාභ පරමාර්ථ කරගත්ත ව්‍යාපාර නෙමෙයි. ඊළඟට අපිට ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් පරිමාණය අනුව. පරිමාණය අනුව අපිට ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට මහා පරිමාණ ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා. ඊළඟට අපි නිෂ්පාදන ව්‍යාපාර වර්ගීකරණය කරද්දී අපිට ගන්න පුළුවන් නිෂ්පාදන අංශය අනුවත් ව්යාපාර වර්ගීකරණය කරන්න පුළුවන්. නිෂ්පාදන අංශය අනුව කෘෂිකාර්මික ව්‍යාපාර, කර්මාන්ත අංශයේ ව්‍යාපාර සහ සේවා ව්‍යාපාර කියලා
හඳුන්වන්න පුළුවන් සේවා හැටියට. ඇත්තටම දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීමේදී මේ කෘෂිකර්මාන්තය නැත්නම් ඇග්‍රිකල්චර් කර්මාන්ත හා සේවා කියන අංශ තුනේ දායකත්වය තමයි ගැළපීමක් කරන්නේ. මේකෙන් තමයි දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීම සිද්ධ කරනු ලබන්නේ. ඔව්. දලදේශීය නිෂ්පාදිතය ගැන කතා කරපු නිසා මම දුල පුතාලට කියන්න කැමති 2019 දලදේශීය නිෂ්පාදිතයේ අගයන් අපි මහ බැංකු වාර්තාව අනුව ගත්තොත් කෘෂි කාර්මික අංශයේ 7.1ක් කාර්මික අංශයේ 26.8ක් සහ සේවා අංශයේ 56.5ක් විදිහට දක්වන්නත් පුළුවන්. හරි. දැන් අපි දැන් ව්‍යාපාර ගැන කතා කරද්දී අපි දන්නවා ව්‍යාපාර වලට උනන්දුව දක්වන පාර්ශවයන් ඉන්නවා. එතකොට මේ ව්‍යාපාර වලට උනන්දුව දක්වන පාර්ශවයන් ව්‍යාපාර කෙරෙහි විවිධ හේතු නිසා උනන්දුව දක්වනවා. අපි චුට්ටක් ඒ ගැන කතා කරමුද මොනවාද ව්‍යාපාරයකට උනන්දුව දක්වන පාර්ශවයන් කියලා? ඇත්තටම ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන පාර්ශවයන් ගැන කතා කරද්දී රාජ්‍යාංශයේ විශේෂයෙන් විවහල් වෙන රාජ්‍යාංශය මම හිතනවා රාජ්‍යාංශයත් මේන පෞද්ගලික අංශය කියන අංශ දෙකම වැඩි සැලකිලිමත් විශේෂයෙන් ව්‍යාපාර වර්ධනයේ නැත්නම් ව්‍යාපාර වලට විශේෂ උනන්දුවක් දක්වන පෞද්ගලික අංශය තමයි. ඔව්. ඒත් එක්කම අපි බලමු මෙහෙම ව්‍යාපාරයක් ගත්තාම අර අභ්‍යන්තර පාර්ශවයන් හා බාහිර පාර්ශවයන් එක්කම උනන්දුව දක්වන පාර්ශවයන් හැටියට අයිතිකරුවන් සේවකීන් කළමනාකරුවන් එතකොට සැපයුම්කරුවන් අනාගත ආයෝජකයින් බැංකු වගේ මූල්‍ය ආයතන රාජ්‍ය ආයතන සහ විවිධ ආයතන ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වනවා විවිධාකාර හේතු මත. ඒ වගේම ව්‍යාපාරත් ඒ අංශ මත උනන්දුවක් දැක්වීමක් සිද්ධ වෙනවා. අපි ඉංග්‍රීසියෙන් මේ පාර්ශවයන්ට අපි පොදුවේ කියනවා ස්ටේක් හෝල්ඩර්ස් කියලා. ඊළඟට දැන් අපි මේ පාඩමේ ව්‍යාපාර පසුබිම කියන පාඩමේ අපි කතා කරා අවශ්‍යතා සහ උවමනා කියන ඒවා. අපි දැන් දරුවන්ට අපි මුලින් ඉඳන් අපි කතා කරපු දේ හැම දෙයක්ම සංකල්ප සටහනක් විදිහට අපේ දරුවෝ මේ දේවල් ලියා ගන්නවා නම් ඔක්කොම එක තැනකට අරගෙන මුලින් ඉඳන් සංකල්ප සටහනක් නිර්මාණය කරගන්න. අපේ දුවල පුතාලා පාඩම් කරද්දී මේක මුළු පාඩමම එක තැනකට ගොනු කරගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. මොකද මුළු පාඩමම සංකල්ප එකට යා කරලා එක සටහනක් හදාගෙන පාඩම් කරද්දී අපේ දුවේ පුතේ ඔයාලට කිසි දෙයක් මග ඇරෙන්නේ නැහැ. අපි කියනවා මයින්ඩ් මැප් එකක්. ඒ නිසා අපි පටන් ගන්නවා පළවෙනි අපි දැන් මේ කතා කරපු සර්ත් මමත් සාකච්ඡා කරපු අපි දරුවන්ට මේ කියලා දීපු දේවල් හැම දෙයක්ම මුලින් ඉඳන් කතා කරනකොට මයින්ඩ් මැප් එකකට දාලා ගන්නකොට අපිට පටන් ගන්න පුළුවන් ව්‍යාපාර සංකල්පය කියන තැනින්. අපි ඒක චුට්ටක් පැහැදිලි කරමු අපි මොනවද කතා කරගත්තේ කියලා. ව්‍යාපාර සංකල්පය සාකච්ඡා කරනකොට අපි ගත්ත අවශ්‍යතා. පළවෙනි ගත්ත ආර්ථිකට ලබා දෙන දායකත්වයේ ඊළඟට අවශ්‍යතා උවමනා සහ වෙනස්කම් කියන්නේ මොනවද කියලා. උවමනා සහ අවශ්‍යතා ඊළඟට ඒ වගේ වෙනස්කම් මොනවද? ඊළඟට ව්‍යාපාර කටයුතු. ඊළඟට අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සම්පත් වලට අගයක් එකතු කිරීම කියන්නේ. ඊළඟට තමයි ව්‍යාපාරවල අරමුණු. අපි අරමුණු සාකච්ඡා කරා පුළුල් වශයෙන්. ඊළඟට ව්‍යාපාරවල ගති ලක්ෂණ. ඔව් අපි ගති ලක්ෂණ 7ක් කතා කරා. ඒ ටික දරුවෝ අපි හිතනවා ලියා ගන්න ඇති කියලා. ඔව්. පළවෙනි කරුණ තමයි විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම, භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම, ගනුදෙනු අඛණ්ඩව සිදුවීම, ලාභය අපේක්ෂා කිරීම, ඊළඟට අවදානමක් තිබීම, උවමනා නිර්මාණය කිරීම, ආර්ථික කටයුත්තක් වීම. මේ වගේ කරුණු 7ක් අපි සාකච්ඡා කරන ලබන. ඊළඟට අපි කතා කරා නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදනය භාණ්ඩ නිෂ්පාදිතය ගැන කතා කරේ. භාණ්ඩ ඊළඟට සංසන්දනය සේවා සහ වෙළඳපොළ කියන මාතෘකාවටදී අපි සාකච්ඡා කරා. හරි දුවේ පුතේ අපි ඊළඟට කතා කරේ ව්‍යාපාර විකාශනය සහ ප්‍රවණතා ගැන. ඇත්තටම ව්‍යාපාර විකාශනය ගැන කතා කරද්දී අපි ව්‍යාපාර විකාශනයේ අධ්‍යයනයන් ගැන කතා කරා. අපි පටන් ගත්තේ ස්වයං පෝෂිත අර්ථක්‍රමය එහෙම නැත්නම් ඍජු නිෂ්පාදනයෙන්. ඊළඟට භාණ්ඩ හුවමාරුව ගැන කතා කරා. ඊළඟට අපි මුදල් භාවිතය ගැන කතා කරා. අපි ඒක පොඩ්ඩක් දරුවන්ට මතක් කරමුද ආපහු අපි මොනවද ඒ කාරණා යටතේ මාතෘකා ඒ විශේෂයන් යටතේ කතා කරේ ඔව් ව්‍යාපාර විකාශන ප්‍රවණතා අපි කතා කරා ව්‍යාපාර ප්‍රවණතා අපි කතා කරා විද්‍යුත් ව්‍යාපාර
ඒ ගැන බහුල වශයෙන් අපි පුළුල් වශයෙන්ම සාකච්ඡා. ඊළඟට විද්‍යුත් මුදල් භාවිතය අපි කතා කරා. ක්‍රෙඩිට් කාඩ්, ඊළඟට ඩෙබිට් කාඩ්, ඔන්ලයින් පේමන්ට් මේ වගේ ගොඩාක් දේවල් අපි බහුල වශයෙන් කරා. දැන් අපේ තියෙන ප්‍රවණතාවයක් තමයි ඒවා. ඊළඟට ගෝලීකරණය පිළිබඳව අපි කතා කරා. ඊළඟට සමාජ වගකීම් පිළිබඳ සැලකිලිමත් වීම පිළිබඳව අපි කතා කරා. දැන් අපි මේ නව ප්‍රවණතා යටතේ සමාජ වගකීම ගොඩාක් ඉහළ වෙනවා. අපි දැන් දැනගන්න ඕනේ මේ මොකද්ද සමාජ වගකීම කියන්නේ. අපි ව්‍යාපාරිකයෙක්, අපි තුන්මයි පාරිභෝගිකයෙක් හැටියට පාරිභෝගිකයකටත් තියෙනවා විශේෂ වගකීම. ඒ වගේම ව්‍යාපාරිකයෙකුටත් තියෙනවා වගකීම කියන එක. පාරිභෝගිකයට තියෙනවා අපි භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපි බලන්න ඕන නිෂ්පාදිත දිනය, ඒ වගේම මේ එක්ස්පයරි ඩේට් කියලා අපි හඳුන්වනවා. ඊළඟට භාණ්ඩයේ ගුණාත්මක භාවය, ඊළඟට භාණ්ඩයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ ලොකු සැලකිලිමත් භාවයකුත් තියෙනවා. ඊළඟට මේ නව ප්‍රවණතාවයක් තමයි ව්‍යාපාරවල මේ පරිසරය ගැන සැලකිලිමත් වීම. දැන් ගොඩාක් ඒ කෙරෙහි ඉවහල් වීමක් සිද්ධ වෙනවා. මේ දැන් තියෙන අපි දන්නවා මේ දැන් තියෙන ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක පරිසරය කෙරෙහි විශේෂ සැලකිලිමත් භාවයක් තියෙනවා. ඒ වගේම අපි හොඳයි නේද ජනනිමිස් වාණිජ්‍ය පිළිබඳ නැත්නම් වාණිජ්‍ය අපි වාණිජ්‍ය පිළිබඳත් කතා කරා අපේ දරුවන්ට. අපි දැන් මේ සංකල්ප සටහන හදාගනිද්දී වාණිජ්‍ය ගැන යටතේ අපි වෙළඳාම සහ උපකාරක සේවා ගැන කතා කරා. ඊළඟට තොරතුරු යුගයේ තොරතුරු තාක්ෂණය ගැන කතා කරද්දී අපි විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජ්‍ය කියන එක ගැන කතා කරා. ඊළඟට අපි ව්‍යාපාර වර්ගීකරණය කරන හැටි දරුවන්ට කියලා දුන්නා. ව්‍යාපාර වර්ගීකරණය කරද්දී අපි ව්‍යාපාර වර්ගීකරණය කරා අංශ 5ක් යටතේ. හිමිකාරීත්වය යටතේ, නිෂ්පාදනයේ ස්වභාවය අනුව, අරමුණු අනුව, ඊළඟට පරිමාණය අනුව හා නිෂ්පාදන අංශය අනුව. අපි කියමු නේද මොනවාද? අපි හිමිකාරත්වයේ බැලුවොත් පෞද්ගලික හිමිකාරත්වය සහ පොදු හිමිකාරත්වය කියලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් නිෂ්පාදනය ගත්තොත් ප්‍රාථමික, ද්විතීය සහ තෘතීය කියලා වශයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා. අපි හොඳයි නේද ජනනිමිස්මේට උදාහරණ කීපයක් දරුවන්ට එක් කරොත් එහෙම හිමිකාරීත්වය පෞද්ගලික සහ පොදු කියන එක යටතේ අපි උදාහරණ එකතු කරොත් පෞද්ගලික අංශයේ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, සමුපාකාර වගේ දේවල්. ඊළඟට රාජ්‍ය ව්‍යාපාර, පොදු ව්‍යාපාර ගැන කතා කරද්දී අපිට දෙපාර්තමේන්තු, සංස්ථා සහ රාජ්‍ය සමාගම් ගැන හඳුන්වන්න පුළුවන්. ඊළඟට තමයි ජනනිමිස් අපි ගත්තොත් එහෙනම් පෞද්ගලික ව්‍යාපාර ගත්තොත් කොටස් ඊළඟ පෞද්ගලික කියන්නේ රජයේ පාසල් තියෙනවා, පෞද්ගලික පාසල් තියෙනවා. ඊළඟට රජයේ ව්‍යාපාර තියෙනවා, පොදු ව්‍යාපාර තියෙනවා. එතකොට පොදු ව්‍යාපාරයක් ගත්තොත් පෞද්ගලික ව්‍යාපාරයක් ගත්තොත් ලාභ අරමුණු කරලා රාජ්‍ය ව්‍යාපාරයක් ගත්තොත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සුපසාධන සේකස. ඊළඟට නිෂ්පාදනයේ ස්වභාවය අනුව ප්‍රාථමික, ද්විතීය හා තෘතීයික කියලා අපි කොටස් තුනකට වෙන් කරනවා. ඊළඟට අරමුණු අනුව අපි මොනවාද ව්‍යාපාරවල සාකච්ඡා කරොත් හොඳයි නේද ගන්නේ. අරමුණු අනුව ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගැන අපි පොදුවේ කතා කරා. ඊළඟට අපි පරිමාණය අනුවත් ව්‍යාපාර වර්ගීකරණය කරා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර හැටියට. අන්තිමට ව්‍යාපාර වර්ගීකරණේ අපි නිෂ්පාදන අංශය අනුව වර්ගීකරණය කරා. එතකොට කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයට අයත් ව්යාපාර, කර්මාන්ත අංශයේ ව්‍යාපාර සහ සේවා අංශයේ ව්‍යාපාර හැටියට. ඊළඟට අපි වාණිජ්‍ය කියන එක දරුවන්ට හැඳින්වීමක් කරමු. වාණිජ්‍ය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්, වෙළඳාම සහ උපකාරක සේවා කියලා. ඒක පොඩ්ඩක් හඳුන්වා දෙමු නේද අපි දරුවන්ට. වාණිජ්‍ය කොටස් දෙකකට බෙදලා වෙළඳාම සහ උපකාරක. අපි කිව්වා වෙළඳාම දේශීය විදේශීය, ඊළඟට දේශීය වෙළඳාම සිල්ලර සහ තොග වශයෙන් කොටස් දෙකකට බෙදනවා කිව්වා. ඊළඟට විදේශීය ආනයන සහ අපනයන කියන කොටස් දෙකකට බෙදනවා. ඊළඟට හොඳයි නේ උපකාරක සේවා ජනනිමිස් අපි සාකච්ඡා කරමු. උපකාරක සේවා කියන්නේ ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සපයනු ලබන සේවාවන්. මේ සේවාවන් හැටියට අපිට ගන්න පුළුවන් බැංකු සේවාවන්, sannivedanaya, රක්ෂණය, ප්‍රවාහනය, ගබඩාකරණය වගේ සේවාවන් අපි උපකාරක සේවාවන් හැටියට හඳුන්වනු ලබනවා. ඉතින් ඊළඟට අපි දරුවන්ට මේ සංකල්ප සටහන ඇඳ ගන්නකොට අපිට පුළුවන් තවත් කොටසක් එකතු කරන්න. ඊළඟට අපි කතා කරා නිෂ්පාදිතය ගැන. නිෂ්පාදිතය ගැන කතා කරද්දී අපි කතා කරා භාණ්ඩ හා සේවා ගැන. ඉතින් ඊළඟට භාවිතය අනුව, පැවැත්ම අනුව, ඒ වගේ භාවිත අනුව කොටස් දෙකකට බෙදනවා. පාරිභෝගික භාණ්ඩ හා කාර්මික භාණ්ඩ කියලා. සේවා අනුව කතා කරා ව්‍යාපාර සහාය සේවා හා ඍජු සේවා කියන්නේ මොකක්ද කියලා. ඊළඟට භාණ්ඩ අපි කොටස් දෙකකට බෙදුවා. භාවිතය අනුව සහ කාල පැවැත්ම අනුව කියන සංකල්ප දෙක අනුව.
හරි. ওই විදිහට තමයි අපි කතා කරේ. අන්තිමට අපි භාවිතය අනුවත් භාණ්ඩ වර්ගීකරණය කරලා අපි දරුවන්ට හඳුන්වා දීමක් කරා මේ මොනවද කියලා පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ. ඊළඟට පාරිභෝගික භාණ්ඩ අපි හඳුන්වා දුන්නා පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ සහ නොසෙව් භාණ්ඩ කියලා. ඊළඟට කාර්මික භාණ්ඩ අපි දරුවන්ට කියලා දුන්නා ද්‍රව්‍ය හා කොටස්, ප්‍රාග්ධන ආයිතම සහ සැපයුම් සේවා ව්‍යාපාර හැටියට. ඉතින් අපි දෙන්න අද සාකච්ඡාවේදී අපි දරුවන්ට කියලා දුන්නා අපි ව්‍යාපාර පසුබිම කියන පාඩම ඉතින් අපි හිතනවා දරුවන්ට මේකෙන් දරුවන්ට ලොකු අවබෝධයක් ව්‍යාපාර සංකල්ප පිළිබඳ ලොකු අවබෝධයක් එන්නේ නැති කියලා. අපිට ඒ වගේම මෙම තොරතුරු ඉවහල් කරගෙන තමන්ගේ දැනුම පුළුල් කර ගැනීමට දැනුම වර්ධනය කර ගැනීමට ඉවහල් කර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඒ වගේම මේ රටේ තවතින තත්ත්වවල තේරුම් අරගෙන තමන්ගේ දැනුම වර්ධනයක අමතර කියවීම පොත්පත් අන්තර්ජාලය භාවිතා කරමින් අමතර දැනුම වර්ධනය කර ගැනීමට යොමු වෙන ලෙසත් ඉල්ලා සිටින අතර ජනනිමිස් තවත් මොනවද එකතු කරන්නද? එහෙනම් දුවේ පුතේ අද මේ පාඩමේ කරුණු කාරණා ගොඩක් අපි සාකච්ඡා කරා. ඒ කරුණු කාරණා ඔක්කොම ඔබගේ දැනුමට එකතු කරගනී කියලා බලාපොරොත්තු වෙනවා. අදට අපි මේ වැඩසටහනෙන් සමුගන්නයි දැස්ති වෙන්නේ. ආයුබෝවන්.